හොඳයි පුතේ 10 ශ්‍රේණියේ 16 වන ඒකකය 10 ශ්‍රේණියේ 16 වන ඒකකයේ පදාර්ථ වෙනස් වීම මේක කෙමිස්ට්‍රි ඒකකයක් දැන් පුතේ ඔබට මේකට සම්බන්ධ ටියුට් එකක් දීලා තියෙනවා මේ දම්පාඩ ටියුට් එක ඉස්සෙල්ලාම මේ ටියුට් එක අතට ගන්න ටියුට් එක අතට අරගෙන ඊටාම හොඳින් පාඩමට අහුම්කම් දෙන්න පාඩමට හුම්කම් දීලා ඒ නෝට් එක දෙන වෙලාවට පැහැදිලිව සමස්ත නෝට් එක සම්පූර්ණ කරගන්න. පදාර්ථය වෙනස් වීම. අපි ඉස්සලාම බලමු පදාර්ථයක්. මොකද්ද පදාර්ථයක් කියන්නේ? අවකාශයේ පැවතීමට යම්කිසි ඉඩ ප්‍රමාණයක් අයත් කර ගන්නවා නම් ඉඩක් ගන්නවා නම් ඒ ඉඩක් ගන්න හැම එකක්ම අපි හඳුන්වනවා පදාර්ථයක් කියලා. ඒ වගේම මේ පදාර්ථය ගත්තොත් මේ පදාර්ථය ප්‍රධාන වශයෙන් භෞතික අවස්ථා තුනකින් තියෙනවා. එකක් තමයි ඝන, අනිත් එක ද්‍රව, අනිත් එක වායු. ඝන, ද්‍රව, වායු ලෙස පදාර්ථයේ ප්‍රධාන භෞතික අවස්ථා තුනක් තියෙනවා. ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව, වායු අවස්ථාව. දැන් අපි ගත්තහම මේ පදාර්ථයේ ස්වභාවිකව එක එක විපර්යාස සිදු වෙන පදාර්ථය තුල. දැන් ඇත්තටම පළතුරු දෙනවා කියන්නේ පදාර්ථයේ තුල සිදුවන විපර්යාසයක්. දැන් යකඩ කැබල්ලක් එලිමහනේ තියා තිබුවාම කාලය ගත වෙනකොට මේ යකඩ මලකඩ කනවා. මේක විපර්යාසයක්. ඒ වගේම කපුරු බෝලයක් එළිය තියා තිබුවාම ඒ කපුරු බෝල ටික ටික ෂේ වෙලා යනවා. ඒක විපර්යාසයක්. අයිස් කැටයක් එළිය තියා තිබුවාම අයිස් කැටේ ටික කාලයත් එක්ක දිය වෙලා යනවා. ඒක විපර්යාසයක්. අන්න ඒ වගේ විපර්යාස සිදු වෙනවා. මේ විපර්යාස ගත්තොත් ඒ කියන්නේ පදාර්ථය තුල පදාර්ථවල නොකුත් වෙනස් වීම සිදු වෙනවා. නොකුත් වෙනස් වීම සිදු වෙනවා. අන්නේ වෙනස් වීම වලට තමයි අපි කියන්නේ මොනවද? විපර්යාස කියලා. පදාර්ථය තුල සිදුවන වෙනස් වීම විපර්යාස ලෙස හඳුන්වනවා. ප්‍රධාන වශයෙන් මේ විපර්යාස දෙවර්ගයයි පුතා. එකක් තමයි භෞතික විපර්යාස. අනිත් එක රසායනික විපර්යාස. දැන් භෞතික විපර්යාස වලදී සිදුවෙන්නේ කිසිම ආකාරයකින් සංයුතිය වෙනසක් වෙන්නේ නැහැ. රසායනික සංයුතිය මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. සංයුතිය හැමමයි. දැන් ඔබ හිතන්න මෙන්න මේ වගේ පදාර්ථයක් තියෙනවා. මේ පදාර්ථය මේ විදිහට තව සංඝටක කිහිපයකට වෙන් වෙනවා. මෙතන කිසිදු සංයුතිය වෙනසක් වෙලා නැහැ. මෙන්න මේකට අපිට කියන්න පුළුවන් භෞතික විපර්යාසයක්. විශාල කළු ගලක් කුළු ගෙඩියෙන් කඩලා කැබලි වලට ගන්නවා. අන්න ඒක භෞතික විපර්යාසයක්. මිරිස් අඹරලා මිරිස් කුඩු හදා ගන්නවා. ඒක භෞතික විපර්යාසයක්. ලුණු කැටයක් ජලයට දාලා දිය කළ ලුණු ද්‍රාවණයක් හදා ගන්නවා. ඒක භෞතික විපර්යාසයක්. ඊළඟට ජලය සීතල කරලා අයිස් ලබා ගන්නවා. ඒක භෞතික විපර්යාසයක්. ජලය රත් කරලා හුමාලය ලබා ගන්නවා. ඒක භෞතික විපර්යාසයක්. ඒ හැම එකකම භෞතික ස්වභාවයේ විතරයි වෙනස් වුනේ. ඒ සංයුතිය කිසිදු වෙනසක් සිදු වුණේ නැහැ. නමුත් මේ වගේ පදාර්ථයක් සම්පූර්ණයෙන්ම වෙනස් පදාර්ථයක් බවට පත් කරනවා නම් මේ විදිහට සම්පූර්ණයෙන්ම වෙනස් එකක් බවට පත් කරනවා නම් මේ බණ වෙනස් සංඝටක ලැබුණේ මෙයාගේ සංයුතියට මේ තුනේ සංයුතිය වෙනස්. අන්න ඒක අපි හඳුන්වන්නේ රසායනික විපර්යාසයක්. දැන් ඉටිපන්දමක් දහණය වෙනකොට එතන රසායනික විපර්යාසයක් සිදු වෙන්නේ. අපි සල්ෆියුරික් අම්ලයට මැග්නීසියම් පටියක් දැම්මහම මැග්නීසියම් පටිය දිය වෙලා යනවා. එතන සිද්ධ වෙන්නේ රසායනික විපර්යාසයක්. එතෙන්දී සංයුතිය වෙනස් වෙනවා. ඒ නිසා රසායනික සංයුතියේ වෙනසක් සිදු වෙනවා නම් අපි එකට කියනවා රසායනික විපර්යාසයක් කියලා. සංයුතිය කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැතිව භෞතික ස්වභාවයේ පමණක් වෙනස් වෙනවා නම් අපි එකට කියන්නේ භෞතික විපර්යාසයක්. රයිට්. පුතේ නෝට් එක බලමු.
පදාර්ථය යනු අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දේවල්ය. ඒවා ඝනද්‍රව වායු ලෙස අවස්ථා තුනකි. පවතින පදාර්ථයක විවිධ වෙනස් වීම් ස්වභාවිකව සිදුවිය හැකි අතර මිනිසාගේ අවශ්‍ය සඳහාද විවිධ අයුරින් පදාර්ථ වෙනස් කරයි. අපි දැන් ලොකු දර කොටයක් කෑලි වලට කපලා තමයි ඒක අපි ලිපට දාන්නේ. අන්න එතන භෞතික විපර්යාසයක්. එතන විපර්යාසයක් සිදු වෙනවා. පදාර්ථයේ සිදුවන එවැනි විපර්යාස කීපයක් පහත දක්වා ඇත. යකඩ බඳුනක් කලක් ගතවන විට දිස්ත්‍රේ නැති වී විකාදනය වීම. මැග්නීසියම් පටියක් දහනය කරන විට දීප්තිමත් සුදු පැහැදැල්ලක් සහිතව දැවීම. ඊළඟට අලු වලට ජලය දැමුව විට අලු වලට ජලය දැමුව විට රත් වීම. පුතා එතන අලු හුණු වලට ජලය දැමුව විට රත් වීම. ඕඩිකොලොන් සල්පයක් පීරිස්සකට දමා තැබුව විට වාෂ්ප වීම. කපුරු බෝලයක් වායුගෝලයේ තැබුව විට ඒ ක්‍රමෙන් කුඩා වීම. ඉහත දක්වා ඇත්තේ සිදු කළ හැකි වෙනස් වීම හෙවත් විපර්යාසයන්ය. ඒවා ප්‍රධානාකාර දෙකකි. එක භෞතික විපර්යාස, දෙක රසායනික විපර්යාස. පුතා මොනවාද භෞතික විපර්යාස කියන්නේ? දැන් බීකරයකට අපි ජලයේ ස්වල්පයක් ගන්නවා. මේ වගේ බීකරයකට ජලයේ ස්වල්පයක් අරගෙන හරිද? අපි මොකද්ද කරන්නේ? මේකට ලුණු කැට ටිකක් හරි සීනි කැට ටිකක් හරි දාලා දිය කරනවා. එතකොට ලැබෙනවා ද්‍රාවණයක්. මේ ද්‍රාවණයත් පැණි රසයි. ලුණු දැම්මනම් ලුණු රසයි. සීනි දැම්මනම් පැණි රසයි. දැන් සීනි කැටත් පැණි රසයි. ජලයට දාලා දිය කළාට පස්සේ හැදෙන ද්‍රාවණයත් පැණි රසයි. එහෙනම් සංයුතිය වෙනස් වෙලා නැහැ. ලුණු කැට ලුණු රසයි. ලුණු කැට ජලයට දාලා දිය කළාට පස්සේ හැදෙන ද්‍රාවණයත් ඒකත් ලුණු රසයි. එහෙනම් එතනත් සංයුතිය වෙනසක් වෙලා නැහැ. ඒ වගේ වට තමයි අපි කියන්නේ භෞතික විපර්යාස. භෞතික විපර්යාස වලින් අලුත් දෙයක් හැදෙන්නේ නැහැ. අලුත් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. දාගන්න භෞතික විපර්යාසය යටතේ බීකරයකට ජලයේ ස්වල්පයක් දමා ඔර්ලෝසු තැටයකින් වසා බඳුන රත් කරන්න. බඳුන තදින් රත් කරන්න. ඒ කියන්නේ මොකද්ද? ආය පාරක් මේ බලන්න පුතේ. අපි බීකරයක් අරගෙන බීකරයට ජලය දාලා මේ ඔර්ලෝසු තැටියකින් වහලා රත් කරන්න. මොකද්ද වෙන්නේ රත් කරනකොට? මෙන්න ජලය වාෂ්ප වෙනවා. මේ මොකද්ද වෙන්නේ? වාෂ්ප වීම. දැන් මොකද්ද වෙන්නේ වාෂ්ප වුණාම? ඒ වාෂ්ප ටික වදිනවා මේ ඔර්ලෝසු තැටිය. ඒතර ඔර්ලෝසු තැටිය වදිනකොට ඒකේ මෙහෙම ටිකක් කළා යනකොට බින්දු හැදෙනවා. ඒ බින්දු ආය පහළට වැටෙනවා. අපි ඒකට කියනවා අපි ඝනී භවණය. ආය වතුර හැදෙනවා. දැන් එතකොට ජලය රත් කළාම හුමාලය වාෂ්ප හැදුනා. ඒ වාෂ්ප වලින් ආය ජලය ලැබෙනවා. එහෙනම් එතන සංයුතිය වෙනස් වෙලා නැහැනේ. අන්න එහෙනම් මේක ඇවිල්ලා භෞතික පර්යාසයක්. දැන් ඔබ බලන්න ගෙදර බත් එක උයනකොට හාල් වලට වතුර දාලා බත් මුට්ටිය පියනකින් වැහලා තිව්වහම බත් එක ඉදිලා ඉවරනකොට ඔබ බලන්න මේ පියන උස්සලා පියන අස්සේ බින්දු තියෙනවා.
ඒ පියනාස්සේ මේ වගේ ජල බිඳු හැදින කොහෙද? අර බත්තු වෙනකොට හාල් වලට දාපු වතුර ටික රත් කරනකොට වාෂ්ප වෙලා ඒ වාෂ්ප වහලා තියෙනකොට ඒ උඩ පියනේ වැදිලා ඒවා ඝනීභවණය වෙලා ආය ජල බිඳු හැදුනා. එහෙනම් මේ ක්‍රියාවලිය මොන එකක්ද? භෞතික විපර්යාසයක්. මං ආයෙ කියන්න නෝට් එක. බීකරයකට ජලය ස්වල්පයක් දමා උර්ලෝසු තැටියකින් වසා බඳුන තදින් රත් කරන්න. එවිට ජල වාෂ්ප වීම රත් කරන්න. එවිට ජලය වාෂ්ප වීම සිදුවන අතර එවිට ජලය වාෂ්ප වීම සිදුවන අතර එවිට ජලය වාෂ්ප වීම සිදුවන අතර වාෂ්ප වීම සිදුවන අතර එම වාෂ්ප බීකරය වසා ඇති එම වාෂ්ප බීකරය වසා ඇති ඔර්ලෝසු වීදුරුවේ ගැටි එම වාෂ්ප බීකරය වසා ඇති ඔර්ලෝසු වීදුරුවේ ගැටි ඔර්ලෝසු වීදුරුවේ ගැටි ඔර්ලෝසු වීදුරුවේ ගැටි ඔර්ලෝසු වීදුරුවේ ගැටි නැවත ඝනීභවණය වී නැවත ඝනීභවණය වී නැවත ඝනීභවණය වී ද්‍රව ජලය ඇතිවේ. නැවත ඝනීභවණය වී ද්‍රව ජලය ඇතිවේ. ද්‍රව ජලය ඇතිවේ. මෙහිදී ජල වාෂ්ප මගින් මෙහිදී ජල වාෂ්ප මගින් මෙහිදී ජල වාෂ්ප මගින් ජල වාෂ්ප මගින් නැවතත් ද්‍රව ජලය ලැබුණු නිසා මෙහිදී ජල වාෂ්ප මගින් නැවතත් ද්‍රව ජලය ලැබුණු නිසා ද්‍රව ජලය ලැබුණු නිසා ද්‍රව ජලය ලැබුණු නිසා ද්‍රව ජලය ලැබුණු නිසා එම විපර්යාස භෞතික විපර්යාස වේ. එම විපර්යාස භෞතික විපර්යාස වේ. හරි පුතේ රතු පාට පෑනක් ගන්න. දැන් රතු පාට පෑනෙන් කොටුවස්සේ ලියා ගන්න මෙහෙම එකපාරක් බලන්න. දැන් මේ ආරම්භක ද්‍රව්‍යයේ කිසිදු රසායනික සංයුතියේ වෙනසක් සිදු වෙලා නැතිව සංයුතිය වෙනසක් වෙන්නේ නැහැ පුතේ. සංයුතිය වෙනසක් සිද්ධ වෙන්නේ නැතිව භෞතික ස්වභාවය දැන් ලුණු කැට කුඩු කරලා මොකද භෞතික වෙනසක් විතරයිනේ රසායනික මොකුත් වෙන්නේ නැහනේ. ලුණු කැට ජලය දිය කළා මොකුත් වෙන්නේ නැහනේ රසායනික සංයුතිය. අන්න ඒවට තමයි අපි කියන්නේ භෞතික විපර්යාස. රතු පාට පෑනෙන් දාගන්න. රසායනික ස්වභාවය වෙනස් නොවි රසායනික ස්වභාවය වෙනස් නොවි රසායනික ස්වභාවය වෙනස් නොවි රසායනික ස්වභාවය වෙනස් නොවි භෞතික ස්වභාවය එනම් අංශවල සැකස්ම පමණක් අංශවල සැකස්ම පමණක් වෙනස් වෙමින් සිදුවන විපර්යාස භෞතික විපර්යාස ලෙස හැඳින්වේ.
හොඳයි. පුතේ යට වගුවක් තියෙනවා වගුව සම්පූර්ණ කරමුද අපි? පදාර්ථයක සිදුවන භෞතික විපර්යාස නිරීක්ෂණය කළ හැක. මේ භෞතික විපර්යාසවල එක එක වෙනස්කම් වෙනවා. හරිද? භෞතික විපර්යාසවල මොනවද දකින්න ලැබෙන දේවල්? ඔකේ එක දාලා තියෙනවා ඝන ද්‍රව්‍යයක් දිය වී යාම. ආයකට මොනවද උදාහරණ? අයිස් කමාවක් දාන්න. අයිස් ද්‍රව ජලය බවට පත්වීම. අයිස් ද්‍රව ජලය බවට පත්වීම. දෙවැනි උදාහරණය ඝන හෝ ද්‍රව වායු බවට පත්වීම. ඝන හෝ ද්‍රව වායු බවට පත්වීම. එතන දාගන්න උදාහරණ අයඩීන් කැටයක් රත් කිරීම කමා ජලය වාෂ්ප වීම. අයඩීන් කැටයක් රත් කිරීම කමා ජලය වාෂ්ප වීම. හොඳයි. ඊළඟට ද්‍රව්‍යයේ ශක්තිමත් බව වෙනස් වීම. ද්‍රව්‍යයේ ශක්තිමත් බව වෙනස් වීමට අපට ලියන්න පුළුවන් විශාල ගලක් කුඩා කැබලි වලට කැඩීම. විශාල ගලක් කුඩා කැබලි වලට කැඩීම. ඊළඟ එක ද්‍රව්‍යයේ කල් පවත්නා ගතිය වෙනස් වීම. එකට උදාහරණයක් ඇලුමිනියම් කැබැල්ලක් තුනී තහඩුවක් බවට පත් කිරීම. ඇලුමිනියම් කැබැල්ලක් තුනී තහඩුවක් බවට පත් කරනවා. එතකොට කල් පැවැත්ම වැඩි. ඇලුමිනියම් කැබැල්ලක් තුනී තහඩුවක් බවට පත් කිරීම. ඊළඟට හැඩය වෙනස් වීම. ඒකට හොඳ උදාහරණයක් තමයි අපි දැන් මැටි ගුලියක් අරගෙන ඒකෙන් මූර්තියක් හදනවා. මැටි ගුලියකින් මූර්තියක් තැනීම. මැටි ගුලියකින් මූර්තියක් තැනීම. මැටි ගුලියකින් මූර්තියක් තැනීම. ඊළඟට වර්ණය වෙනස් වීම. ඔය අපි අඳින රෙදි වල ටිකක් කල්ලන්න පාට වෙනස් වෙනවා. නැත්නම් පොලිතින් වල කලයක නැති වෙලා යනවා ටික කාල යනකොට. ලියන්න. රෙදි වල වර්ණය ටික කාලයකින් නැතිවීම. රෙදි වල වර්ණය ටික කාලයකින් නැතිවීම. ඒ කලයක ටික කාලයක් ගියාම නැති වෙනවා. රෙදි වල වර්ණය ටික කාලයකින් නැතිවීම. ඊට පරිමාව වෙනස් වීම. පරිමාව වෙනස් වීම. ඒකට රත් කළ විට ද්‍රවයක පරිමාව රත් කළ විට වායුවක පරිමාව වැඩිවීම. රත් කළ විට වායුවක පරිමාව වැඩිවීම. රත් කළ විට වායුවක පරිමාව වැඩිවීම. ඊළඟට ඝනත්වය වෙනස් වීම. ඒකට උදාහරණයක් ජලය අයිස් බවට පත්වන විට ඝනත්වය අඩුවීම. ජලය අයිස් බවට පත්වන විට ඝනත්වය අඩුවීම. ඒ හින්දා තමයි ජලය මත අයිස් පාවෙන්නේ. හරි.
මේ පුතේ භෞතික විපර්යාස ආරම්භක ද්‍රව්‍ය සංයුතිය මොකුත් වෙනස් වුන්නේ නැහැ. එක්ක හැඩය වෙනස් වුණා. එහෙම නැත්නම් මේකේ ප්‍රමාණය චුට්ටක් වෙනස් වුණා. මොකුත් වෙනස් වුන්නේ නැහැ. නමුත් රසායනික විපර්යාසවලදී පුතේ ආරම්භක ද්‍රව්‍ය තනිකරම වෙනස් ද්‍රව්‍යයක් බාටපත් වෙන්නේ. ඒ කියන්නේ රසායනික සංයුතිය වෙනසක් වෙලා තියෙනවා. ඒ සංයුතිය වෙනස් වීම අපට බලා ගන්න පුළුවන් නිරීක්ෂණ තියෙනවා. නිරීක්ෂණ. රසායනික විපර්යාසයක් සිදු වෙනකොට වැදගත්ම දේ තමයි නිරීක්ෂණ. මොනවාද මේ නිරීක්ෂණ? එකක් තමයි වර්ණය වෙනස් වෙනවා. දැන් ඔබ බලන්න යකඩයක් අලුත් පිට හොඳට දිලිසෙනවා. නමුත් ටික කාලයක් යනකොට යකඩේ දිස්නේ නැති වෙලා යනවා. අන්න වර්ණය වෙනස් වෙනවා. සමහර වෙලාවට ඔය රසායනික විපර්යාසයක් සිදු වන විට සමහරට වර්ණය වෙනස් වෙනවා. ඒ වගේම ගන්ධයක් පිට වෙනවා. අන්න ඒක අපිට ගන්න පුළුවන්. මොනවා හරි ගන්ධයක් පිටවීම රසායනික විපර්යාසයක් සිදු වෙන්න පුළුවන්. තව එකක් තමයි වායු බුබුලු පිටවීම. වායු පිටවීම තව නිරීක්ෂණයක්. හරිද? තව එකක් තමයි අපිට කියන්න පුළුවන් වර්ණය වෙනස් වෙනවා, ගන්ධයක් පිට වෙනවා, වායු බුබුලු පිට වෙනවා. තව අවක්ෂේප ඇතිවීම. යම්කිසි අවක්ෂේපයක් ඇති වෙනවා. අවක්ෂේපයක් කියන්නේ මේ නලේ යට මොනවා හරි දෙයක් තැම්පත් වෙනවා. අන්න ඒකත් ගන්න පුළුවන්. තව එකක් තමයි උෂ්ණත්වයේ වෙනස් වීම. උෂ්ණත්වයේ වෙනස් වීම කියන්නේ සමහර ඒවා සිදු වෙනකොට රත් වීම සිදු වෙනවා. සමහර ඒවා සිදු වෙනකොට සිසිල් වීම සිදු වෙනවා. දැන් උදාහරණයක් ලෙස අලුහුණු ටිකක් වතුරට දැම්මට පස්සේ එතන රත් වෙනවා. යූරියා ටිකක් ජලයට දැම්මට පස්සේ එතන සිසිල් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වෙනස් වෙනවා. එහෙනම් වර්ණය වෙනස් වෙන්න පුළුවන්, ගන්ධයක් පිට වෙන්න පුළුවන්, වායු පිට වෙන්න පුළුවන්, වායු බුබුලු අවක්ෂේප ඇති වෙන්න පුළුවන්, උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. තව ශබ්දයක් නිකුත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වතුරට සෝඩියම් කැලලක් දැම්මහම ෂූ කියලා ශබ්දයක්. මේ බලන්න ජල බීකරේ නැත්නම් ජල ද්‍රෝණිකාවට කුඩා සෝඩියම් කැලලක් දැම්මහම එතනින් ෂූ කියලා ශබ්දයක් පිට වෙනවා. වායු බුබුලු පිට වෙනවා. අන්න නිරීක්ෂණ දෙකක්. දාගන්න යටින් රසායනික විපර්යාස කියන තැන. විපර්යාසයක් සිදුවීමේදී භෞතික ස්වභාවය පමණක් වෙනස් වීම සිදු නොවේ. භෞතික ස්වභාවය පමණක් වෙනස් වීම සිදු නොවේ. විපර්යාස සිදුවීමේදී භෞතික ස්වභාවය පමණක් වෙනස් වීම සිදු නොවේ. ඇතම් විට විපර්යාසයකදී රසායනික සංයුතිය වෙනස් වීම සිදුවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නව ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කිහිපයක් සෑදේ. නව ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කිහිපයක් සෑදේ.
පුතේ පොඩ්ඩකට ඔය ටියුට් එකේ පෙළ ගන්න තුන්වෙනි පිටුව කියන්නේ අනිත් පැත්ත. තුන්වෙනි පිටුවේ තියෙන මාතෘකාවක් භෞතික විපර්යාසය කියලා. ඔබ ඒකට යටින් අවසානයේදී කොටුව තුල රතු පාටින් ලිව්වනේ. ඒ භෞතික විපර්යාස කියපු තැන ඒ භෞතික විපර්යාස කියලා ලියාගත්තු නෝට් එකේ යටම චුට්ටක් ඉඩ තියෙනවා නම් ලියා ගන්න භෞතික විපර්යාසවලදී මෙමගින් නව ද්‍රව්‍යයක් ඇති නොවේ කියලා. භෞතික විපර්යාස කියන එක යටතේ අවසානයේදී නෝට් එක යටින් දාගන්න මෙහිදී නව ද්‍රව්‍යයක් ඇති නොවේ. හොඳයි. දැන් ආයන 4 වෙනි පිටුවට එතන රතු පාට පෑනකින් කොටුවස්ස ලියා ගන්න. ද්‍රව්‍යක හෝ ද්‍රව්‍ය කිහිපයක භෞතික ස්වභාවයේ පමණක් නොව භෞතික ස්වභාවයේ පමණක් නොව රසායනික ස්වභාවයේද වෙනස් වෙමින් සිදුවන විපර්යාස රසායනික විපර්යාස නම් වේ. හොඳයි. පුතේ රසායනික විපර්යාසයක් සිදු වූ බවට සාක්ෂි එතන දාගන්න එක වර්ණය වරහන් තුල පැහැය වෙනස් වීම එහෙම නැත්නම් පැහැය වෙනස් වීම දෙක වායු පිටවීම තුන ගන්ධයක් පිටවීම හතර අවක්ෂේප ඇතිවීම පහ මං කියනේවල යන බෝඩ් එකේ තියෙන ටික නැතුව පහ තාපය හෝ ආලෝකයේ පිටවීම හය ශබ්දයක් පිටවීම මේ තමයි රසායනික විපර්යාසයක් සිදු වෙනවා නම් එතෙන්දී අපිට දකින්න ලැබෙන්න පුළුවන් නොයෙකුත් විපර්යාස. සාමාන්‍ය පුතා රසායනික විපර්යාස සිදු වෙනවනේ. හරිද? රසායනික විපර්යාස සිදු වෙනවා නම් ඒකේ ප්‍රතිඵලයක් ලෙස මෙන්න මෙහෙම සිද්ධ වෙනවා. ඒ තමයි සමහර ඒවා මේ වගේ දෙකක් එකතු වෙලා එක જાතියක් හැදෙන්න පුළුවන්. සංඝටක දෙක තුනක් එකතු වෙලා එකක් හැදෙන්න පුළුවන්. තව සමහර වෙලාවකදී එක සංඝටකයකින්
තවත් දෙක තුනක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ එකක් දෙක තුනකට කැඩෙන්න පුළුවන්. හරිද? තව එකක් තිබෙන ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් බාටපත් වෙන්නත් පුළුවන්. දැන් අපිට දීලා තියෙනවා පළවෙනියට ද්‍රව්‍ය කීපයක් එකතු වී නව ද්‍රව්‍යයක් සෑදීම. අපිට ඒකට අපි උදාහරණයක් ලියාගමුද පුතේ? රූල් දෙකක් විතර තියෙනවා. මේ බලන්න. කාබන් ඔක්සිජන් එක එකතු වෙලා හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්. මේ සමීකරණ දාගන්න යටි. රූල් දෙකක් තියෙනවා ඔබට එතන. තව ලියන්න පුළුවන්. මැග්නීසියම් ඔක්සිජන් එක එකතු වෙලා මැග්නීසියම් ඔක්සයිඩ් සෑදෙනවා. ඒකත් ඒ වගේම උදාහරණයක්. ඊළඟට දෙක එක් ද්‍රව්‍යයක් රසායනිකව වෙනස් ගුණ සහිත ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් බවට පත්වීම. එකට කැල්සියම් කාබනේට් රත් කළාම කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න පුළුවන්. ඒක එක උදාහරණයක්. තව එකක් ගන්න පුළුවන් පුතේ. මෙන්න මේ විදිහට සෝඩියම් නයිට්‍රේට් රත් කළාම සෝඩියම් නයිට්‍රයිඩ් දන ඔක්සිජන් බවට පත් වෙන්න පුළුවන්. අන්න ඒකත් ගන්න පුළුවන්. රයිට්. මේකෙන් වෙලා තියෙන මොකද්ද? එකක් තවත් සංඝටක කීපයක් බවට පත් වෙලා තියෙනවා. හරිනේ? ඒක තමයි අපිට ගන්න පුළුවන් උදාහරණය. එක් ද්‍රව්‍යයක් රසායනිකව වෙනස් ගුණ සහිත ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් බවට පත්වීම. මේ දෙක දාගන්න. රයිට්. ඊළඟ එක තිබෙන ද්‍රව්‍ය වෙනස් ආකාරයකට සංවිධානය වෙමින් නව ද්‍රව්‍ය සෑදීම. දැන් මෙතන කැල්සියම් ක්ලෝරයිඩුයි සෝඩියම් කාබනේටුයි ඉන්නවා. මේ දෙක එකට එකතු කළාට පස්සේ හැදෙන වෙන ද්‍රව්‍යයක්. ඒ තමයි බලන්න හැදෙන්නේ මේ දෙක එකට එකතු කළාම කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් ධන සෝඩියම් ක්ලෝරයිඩ්. අන්න බලන්න වෙනත් ಜಾති දෙකක් හැදුනා. දැන් මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් වලට සිල්වර් නයිට්‍රේට් දැම්මම සිල්වර් ක්ලෝරයිඩ් සෝඩියම් නයිට්‍රේට් සිල්වර් ක්ලෝරයිඩ් ධන සෝඩියම් නයිට්‍රේට්. ඒකත් රූල් දෙකක් තියෙනවා. ওই දෙක උදාහරණ වලට දාගන්න පුතේ.
සාමාන්‍යයෙන් පුතේ රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන නැත්නම් ප්‍රතික්‍රියාවට පෙර ඇති ද්‍රව්‍ය වලට කියන්නේ ප්‍රතික්‍රියක කියලා. රසායනික ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන ද්‍රව්‍ය වලට කියන ප්‍රතිඵල කියලා. එනිසා උතන කොටුවස්සේ දාගන්න මෙන්න මෙහෙම වාක්‍යයක්. රසායනික විපර්යාසයකට සහභාගී වන ද්‍රව්‍ය රසායනික විපර්යාසයකට සහභාගී වන ද්‍රව්‍ය මොනවා ලෙසද හඳුන්වන්නේ? ප්‍රතික්‍රියක ලෙස හඳුන්වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ද්‍රව්‍ය ප්‍රතිඵල ලෙස හඳුන්වයි. පුතේ පොඩි නෝට් එකක් තියෙනවා බලනවද? රසායනික එහා පිටුව බලන්න. රසායනික ප්‍රතික්‍රියාවට පෙර තියෙන්නේ මොනවද? ප්‍රතික්‍රියක. රසායනික ප්‍රතික්‍රියාවෙන් පසු හැදෙන්නේ මොනවද? ප්‍රතිඵල. එතකොට ප්‍රතික්‍රියක ඊතලයක් ප්‍රතිඵල. ඊතලය වැදිලා නැහැ නේද? ඉරක් විතරයි මේක ඊතලයක් ලෙස හදාගන්න. හොඳයි. ඊළඟට කියනවා රසායනික ප්‍රතික්‍රියාවක් රසායනික සමීකරණ මගින් නිරූපණය කළ හැකිය. රසායනික ප්‍රතික්‍රියාවක් රසායනික සමීකරණ මගින් නිරූපණය කළ හැකිය. හරි පුතේ, එතන යට නෝට් එක පොඩ්ඩක් බලමුද? රසායනික ප්‍රතික්‍රියාවක් රසායනික සමීකරණ මගින් නිරූපණය කළ හැකිය. මේදී රසායනික සමීකරණ මූලද්‍රව්‍ය සංයෝග හා සංයෝගවල සූත්‍ර භාවිතා කරමින් ලිවීම, ඒ කියන්නේ සාරාංශ කිරීම මගින් කාර්ය පහසු වේ. රසායනික සමීකරණයක් ලිවීමෙන් පසු ප්‍රතික්‍රියක හා ප්‍රතිඵලවල ඇති පරමාණු සංඛ්‍යාව සමාන කළ යුතුය. මේ තුලිත කිරීම ලෙස හැඳින්වේ. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් අපිට පුළුවන් මේ වගේ සාරාංශගත කරන්න. ඒ කියන්නේ මැග්නීසියම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. මේ තමයි සමීකරණයක් සාරාංශගත කරලා තියෙන්නේ. වචන වලින් ලියනවට වඩා සංකේත පාවිච්චි කරලා ලියන එක ඊටාම පහසුයි. දැන් මෙතෙන්දී මේ සංයෝගයේ සූත්‍රය නිවැරදිව ලියා ගන්න එක මේට කලින් පාඩමකදී අපි කරලා තියෙනවා. හැබැයි මේ වගේ රසායනික සමීකරණයක් නිවැරදි වෙන්න නම් මේ පැත්තේ පරමාණු ගානට මේ පැත්තේ පරමාණු ගාන සමාන වෙන්න ඕනේ. දැන් මේක එහෙම සමාන නැහැනේ. මේ පැත්තේ ඔක්සිජන් පරමාණු 1යි. මේ පැත්තේ ඔක්සිජන් පරමාණු 2යි. දැන් අපි ඔක්සිජන් සාමාන්‍යයෙන් වායුගෝලයේ තියෙන්නේ O2 ලෙස. ඒ කියන්නේ පරමාණු දෙකක් එකට බැඳිලා තියෙන්නේ O2 ලෙස. එතකොට O2 ලෙස තියෙන නිසා මේ සමීකරණය තුලිත නැහැ. මැග්නීසියම් පැත්තෙන් බැලුවොත් තුලිතයි. මැග්නීසියම් පරමාණු 1යි මැග්නීසියම් පරමාණු 1යි. ඒ නිසා ඔක තුලිත කරන්න මෙතෙන්ට දෙකකුයි දැම්මහම හරි. මැග්නීසියම් 2යි. දැන් මෙතන මැග්නීසියම් 2යි. ඔන්න ඔය විදිහට තුලිත කිරීම කරන්න වෙනවා. රයිට්. යටින් දාගන්න කොටුවක් තියෙනවා. කොටුව තුල දාගන්න රසායනික ප්‍රතික්‍රියාවට පෙර ඇති පරමාණු සංඛ්‍යාවට
රසායනික ප්‍රතික්‍රියාවට පෙර ඇති පරමාණු සංඛ්‍යාවට රසායනික ප්‍රතික්‍රියාවට පෙර ඇති පරමාණු සංඛ්‍යාවට රසායනික ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන පරමාණු සංඛ්‍යාව රසායනික ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන පරමාණු සංඛ්‍යාව සමාන විය යුතුය. හරි. පුතේ දැන් ඔය සියලුම රසායනික ප්‍රතික්‍රියා තියෙනවනේ. මේ සියලුම රසායනික ප්‍රතික්‍රියා අපි ප්‍රධාන වශයෙන් වර්ග 4කට වෙන් කරනවා. අපිට මේ පාඩමේදී හම්බෙන නැත්නම් රසායන විද්‍යාවේදී හම්බෙන සියලුම ප්‍රතික්‍රියා කොටස් 4යි. එකක් තමයි රසායනික සංයෝජක නැත්නම් සංයෝජන රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. දෙක රසායනික වියෝජන ප්‍රතික්‍රියා. තුන්වෙනි එක ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. ඊළඟ එක ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. රසායනික ප්‍රතික්‍රියා ප්‍රධාන වර්ග 4යි. රසායනික සංයෝජන 9 තේරුම බලන්න, සංයෝජන එකතු වෙනවා. රසායනික වියෝජන රසායනිකව වෙන් වෙනවා. එකක් දෙක තුනකට කැඩෙනවා. ඒක ප්‍රතිස්ථාපන, ඒ කියන්නේ එක්කෙනෙක් ඇවිල්ලා තව කෙනෙක් ප්‍රතිස්ථාපනය කරලා දැම්මා. ඒක ප්‍රතිස්ථාපන. ඊළඟ ද්විත්ව ප්‍රතිස්ථාපන, දෙදෙනාම ප්‍රතිස්ථාපනය වුණා. මේ අනුව රසායනික ප්‍රතික්‍රියා රසායනික විපර්යාසයේ ස්වභාවය අනුව ඒවා වර්ග 4කට බෙදිය හැක. දාගන්න එක රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. දෙක රසායනික වියෝජන ප්‍රතික්‍රියා. තුන ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. හතර ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. නැවත බලන්න. රසායනික සංයෝජන ප්‍රතික්‍රියා, රසායනික වියෝජන ප්‍රතික්‍රියා, ඊළඟට ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා, ඊළඟට ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. මොකද්ද රසායනික සංයෝජන කියන්නේ? A සහ B කියන දෙන්න එකට එකතු වෙලා එකක් හැදෙනවා AB කියලා. AB කියලා එකක් හැදෙනවා නම් සංඝටක දෙකක් එකට එකතු වෙලා එක සංඝටකයක් හැදෙනවා නම් අපි අන්නේවට කියනවා රසායනික සංයෝජක ප්‍රතික්‍රියා කියලා. දාගන්න එතන යටින් කොටුවක් තියෙනවා. එතෙන්ද පුතේ මොන වගේ අයද එකතු වෙන්නේ? මෙහෙම එකතු වෙන්න පුළුවන්. මේ බලන්න. මූලද්‍රව්‍ය දෙකක්. එහෙම එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මූලද්‍රව්‍ය සංයෝග දෙකක් එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංයෝග එකතු වෙන්න පුළුවන්. මූලද්‍රව්‍ය සංයෝග. ලියන්න.
मूलद्रव्य खमा मूलद्रव्य हो मूलद्रव्य मूलद्रव्य हो मूलद्रव्य मूलद्रव्य हो मूलद्रव्य खमा संयोग हो मूलद्रव्य खमा संयोग हो मूलद्रव्य खमा संयोग हो मूलद्रव्य मूलद्रव्य हो मूलद्रव्य संयोग हो संयोग खमा संयोग एकत्व वी मूलद्रव्य 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 संयोग 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 एकत्व वी नव संयोगक सैदी में प्रतिक्रिया नव संयोगक सैदी में प्रतिक्रिया नव संयोगक सैदी में प्रतिक्रिया एक प्रतिस्थापन प्रतिक्रिया लेस हंदुनवाई एक प्रतिस्थापन प्रतिक्रिया लेस हंदुनवाई एक प्रतिस्थापन प्रतिक्रिया लेस हंदुनवाई राइट सॉरी एक प्रतिस्थापन नवे पुते संयोजक प्रतिक्रिया लेस हंदुनवाई आय කියන්න मूलद्रव्य मूलद्रव्य हो मूलद्रव्य संयोग हो संयोग संयोग हो एकතු වී नव संयोगයක් සෑදීමේ प्रतिक्रिया रासायनिक संयोजन प्रतिक्रिया लेस हंदुनवाई रासायनिक संयोजन प्रतिक्रिया लेस हंदुनवाई रासायनिक संयोजन प्रतिक्रिया लेस हंदुनवाई පුතේ බෝඩ් එක බලන්න මොකුත් ලියන්න එපා කියලා දෙනකන් ඉන්න පළවෙනි එක මැග්නීසියනුයි ඔක්සිජනුයි කියන දෙක එකතු වෙලා හැදෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් මේකෙදි මේ පැත්තේ මැග්නීසියම් පරමාණු එකයි මේ පැත්තේ එකයි ඒක තුලිතයි මේ පැත්තේ දකුණු පැත්තේ ඔක්සිජන් එකයි වම් පැත්තේ ඔක්සිජන් දෙකයි මේ නිසා මෙතෙන්ට දෙකක් දැම්මහම මේ පැත්තේ ඔක්සිජන් දෙකක් ආවා දැන් ඔක්සිජන් බැලන්ස් මැග්නීසියම් පරමාණු මේ පැත්තේ දෙකයි ඉස්සරහට දෙකක් දැම්මම හරි ඔන්න මේක රසායනික සංයෝජක දෙදෙනෙක් එකතුලා එක්කෙනෙක් සෑදුනා ඊළඟට හයිඩ්‍රජන් සහ ක්ලෝරින් hydrogen H2 chlorine Cl2 එකතුලා හැදෙනවා hydrochloric මේ පැත්තේ හයිඩ්‍රජන් දෙකයි ක්ලෝරින් දෙකයි නිසා මෙතන දෙකක් දැම්මම අන්න හයිඩ්‍රොක්ලෝරික් සෑදුනා රසායනික සංයෝජක ඊළඟට සල්ෆර් ධන ඔක්සිජන් සෑදෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් මේකත් රසායනික සංයෝජක ප්‍රතික්‍රියාවක් ඊළඟට සෝඩියම් ධන ඔක්සිජන් සෝඩියම් ඔක්සයිඩ් සෝඩියම් ඔක්සයිඩ් පුතේ මේක තුලිත කරන්නේ කොහොමද දන්නවද මේක තුලිත කරනකොට මේ පැත්තේ ඔක්සිජන් පරමාණු දෙකයි එනිසා අපි මේ සෝඩියම් ඔක්සයිඩ් කියලා ලිව්වේ කොහොමද දන්නවද Na2 කියලා ඒ සංයුජතාවයේ ආධාරයෙන් මොකද සෝඩියම්ගේ සංයුජතාවයේ එකයි ඔක්සිජන්ගේ සංයුජතාවයේ දෙකයි. ତර ඔක්සිජන්ගේ සංයුජතාවයේ මෙතන ලියනවා සෝඩියම්ගේ සංයුජතාවයේ මෙතන ලියනවා. දැන් මේක තුලිත කරන්න මේ පැත්තේ ඔක්සිජන් දෙකක් නිසා මේ පැත්තේ ඔක්සිජන් එකක් නිසා මේ ඉස්සරහට දෙකක් දානවා. එතකොට දැන් මෙහෙත් ඔක්සිජන් පරමාණු දෙකයි මේ පැත්තෙත් ඔක්සිජන් පරමාණු දෙකයි. හැබැයි දැන් මේ පැත්තේ සෝඩියම් පරමාණු දෙකේවා දෙකක් සෝඩියම් පරමාණු හතරක් ඔබට පේන්නේ නැති. ඒ නිසා මෙතෙන්ට හතරක් දානවා. ඔන්න දැන් සමීකරණය තුලිතයි. ඊළඟට කාබන් ධන ඔක්සිජන් කාබන් ධන ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් ඔන්න ඒ සමීකරණය තුලිතයි. ඒතර මෙන්න මේ සියල්ලම මතක තියාගන්න මේ සියල්ලම ඔබට සංගල වරහණක් දාලා ලියන්න පුළුවන් මොනවද? මූලද්‍රව්‍ය එකතු වෙලා තියෙන්නේ මේ මූලද්‍රව්‍ය දෙක එකතුලා සංයෝගයක් හැදුනා. මේ මූලද්‍රව්‍ය එකතුලා සංයෝගයක් හැදුනා. මූලද්‍රව්‍ය එකතුලා සංයෝගයක් හැදුනා. මූලද්‍රව්‍ය එකතුලා සංයෝගයක් හැදුනා. මූලද්‍රව්‍ය දෙක එකතුලා සංයෝගයක් හැදුනා.
නමුත් 6 වෙනි උදාහරණය බලන්න ලියන්න එපා. 6 වෙනි උදාහරණය මොකද්ද කියන්නේ? කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් එක්ක කාබන් එකතු වුණාම හැදෙන්නේ කාබන් මොනොක්සයිඩ්. මේ පැත්තේ ඔක්සිජන් දෙකයි කාබන් දෙකයි නිසා ඉස්සරහට දෙකක් දැම්මා. එතන මූලද්‍රව්‍ය දෙකක් නෙවෙයි. සංයෝගයකුයි මූලද්‍රව්‍යකුයි. 7 වෙනි එක කාබන් මොනොක්සයිඩ් ඔක්සිජන්. කාබන් මොනොක්සයිඩ් ධන ඔක්සිජන් ඒකෙන් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්. හරිද? මේක තුලිත කරන්න මෙතෙන්ට දෙකකුයි මෙතෙන්ට දෙකකුයි දැම්මහම කාබන් දෙකයි ඔක්සිජන් මෙතන දෙකයි මේ පැත්තේ 4යි මෙතන දෙකේව දෙකක් 4යි. ඊළඟට 8 වෙනි එක කාබන් ඩයොක්සයිඩ් ජලය. කාබන් ඩයොක්සයිඩ් ධන ජලය ඒකෙන් හැදෙන්නේ කාබොනික් අම්ලය. එතන සංයෝග දෙකක්. දැන් මෙතන තිබුණේ මූලද්‍රව්‍ය දෙකක්. මේ දෙකේ මොනවද තිබුණේ? මේ දෙකේ තිබුණේ සංයෝග මූලද්‍රව්‍ය. දැන් මෙතන තියෙන්නේ සංයෝග 9 වෙනි එක කැල්සියම් ඔක්සයිඩ් ධන ජලය හැදෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. එතනත් සංයෝග දෙකක් එකතු වෙලා අලුත් සංයෝගයක්. 10 වෙනි එක සල්ෆර් ඩයොක්සයිඩ් ධන ජලය හැදෙනවා සල්ෆියුරස් H2SO4. එතකොට මේ ටික හැදිලා තියෙන්නේ සංයෝග මං ආය පාරක් කියන්නම් පුතේ. මේ ඔක්කොම රසායනික සංයෝජක ප්‍රතික්‍රියා බලන්න. මූලද්‍රව්‍ය දෙකක් එකතුලා සංයෝග හැදුනා. එහෙනම් මූලද්‍රව්‍ය මෙතන සංයෝගයයි මූලද්‍රව්‍ය එකතුලා සංයෝගයක් හැදුනා. සංයෝග මූලද්‍රව්‍ය. මෙතන සංයෝග දෙකක් එකතුලා අලුත් සංයෝගයක් හැදුනා. එහෙනම් මේ උදාහරණ ටික ඔබ දැන් තනියම දාගන්න. ඔබට තියෙනවා වචන දීලා තියෙනවා. ඔබ සංකේත වලින් ලියන්න පුතේ. රයිට් ලියන්න මං විනාඩි 10ක් දෙන්නම් ටක් ගාලා. හරි පුතේ මේකේ මේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ඔයගොල්ලෝ ඔහොම නවත්තලා මේ ටික ලියාගෙන ආයෙ ඔන් කරගන්න. හරි පුතේ ඊළඟට බලන්න. එතන යට දාලා තියෙන නෝට් එකක්. මේ අණුව රසායනික සංයෝජන ප්‍රතික්‍රියා මූලද්‍රව්‍ය අතර සංයෝග හා මූලද්‍රව්‍ය අතර මෙන්ම සංයෝග අතරද සිදුවේ. දැන් මෙතන වෙන්නේ මූලද්‍රව්‍ය දෙකක් එකතුලා අලුත් සංයෝගයක් හැදෙනවා. මෙතන වෙලා තියෙන සංයෝගයකුයි මූලද්‍රව්‍යක එකතුලා අලුත් සංයෝගයක් හැදෙනවා. සංයෝග දෙකක් එකතුලා අලුත් සංයෝගයක් හැදෙනවා. ඔය මොන ප්‍රතික්‍රියාද? ඔය පුතේ රසායනික සංයෝජක ප්‍රතික්‍රියා. ඊළඟට රසායනික වියෝජන ප්‍රතික්‍රියා. වියෝජන කියන්නේ වෙන්වීම. දැන් මේ ඉගෙන ගත්තේ දෙකක් එකතුලා එකක් හැදෙන විදිහ. ඊළඟට වියෝජන වලදී මොකද්ද වෙන්නේ? වෙන් වෙනවා. හරි එක සංඝටකයක් තවත් සංඝටක කීපයකට කැඩෙනවා. දැන් උදාහරණයක් ලෙස AB කියලා සංයෝගයක් තිබුණ කියලා හිතන්න. මේ AB කියන සංයෝගය කැඩිලා A වෙනමයි B වෙනමයි හැදෙනවා නම් දෙක වෙන් වෙනවා නම් මේවට කියන්නේ රසායනික වියෝජක ප්‍රතික්‍රියා. රතු පාට පෑනකින් දාගන්න කොටුවස්සේ දාගන්න. රසායනික සංයෝගයක් වියෝජනය වී රසායනික සංයෝගයක් වියෝජනය වී
වෙනත් සරල සංයෝග හෝ වෙනත් සරල සංයෝග හෝ මූලද්‍රව්‍ය හෝ සංයෝග හා මූලද්‍රව්‍ය බවට පත්වීන සංයෝග හා මූලද්‍රව්‍ය බවට පත්වන සංයෝග හා මූලද්‍රව්‍ය බවට පත්වන සංයෝග හා මූලද්‍රව්‍ය බවට පත්වන ප්‍රතික්‍රියා රසායනික වියෝජන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. 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 පුතේ මේ ඉස්සරහන් සංගල වරහණක් දාලා කලින් ඒ වායේ ලිව්වනේ නේද මූලද්‍රව්‍යද මොනවද කියලා. දැන් අපි වියෝජන ප්‍රතික්‍රියා බලමුද පළවෙනි එක. මොකද පළවෙනි එකෙන් කියන්නේ සිල්වර් ඔක්සයිඩ්. සිල්වර් ඔක්සයිඩ් කැඩෙනවා. කැඩිලා සිල්වර් සහ ඔක්සිජන් හැදෙනවා. දැන් මේ සමීකරණය තුලිත කරනකොට මේ පැත්තේ ඔක්සිජන් 2යි මෙතන ඔක්සිජන් 1යි. ඒ නිසා ඉස්සරහට 2ක් දැම්මා. දැන් සිල්වර් පරමාණු 2යි. ඒ නිසා මෙතෙන්ට 2ක් දැම්මා. දෙවැනි උදාහරණය මර්කරි ඔක්සයිඩ්. මර්කරි HgO මේක වියෝජනයෙන් මොනවද හැදෙන්නේ? රසදිය සහ ඔක්සිජන් කියන දෙක වෙන් වෙනවා. මේකත් අර වගේම මේ පැත්තේ ඔක්සිජන් පරමාණු 2ක් නිසා මෙතෙන්ට 2ක් දැම්මහම සමීකරණය තුලිතයි. තුන්වෙනි උදාහරණය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ H2O2. සර්ජිකල් ස්ප්‍රීට් කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මේකෙන් මොනවද ලැබෙන්නේ? ජලය ලැබෙනවා. ඒ වගේම ඔක්සිජන් ලැබෙනවා. හරිද? එතකොට මේක තුලිත කරන්න නම් මේ පැත්තේ ඔක්සිජන් 1යි මෙතන 2යි 3යි. ඉස්සරහට 2ක් දැම්මොත් දැන් මේ පැත්තේ ඔක්සිජන් 2යි මෙතන 2යි 4යි. ඒ නිසා ඉස්සරහට 2ක් දැම්මහම ඔක්සිජන් 4යි මේ පැත්තේ ඔක්සිජන් 2යි මේ 2යි 4යි. හයිඩ්‍රජන් මේ පැත්තේ 4යි හයිඩ්‍රජන් මේ පැත්තේ 4යි. හතරවෙනි එක පොටෑසියම් ක්ලෝරේට් KClO3 පොටෑසියම් ක්ලෝරේට්. පොටෑසියම් ක්ලෝරේට් තාප වියෝජනය කරලා ලැබෙන්නේ මොනවද? පොටෑසියම් ක්ලෝරයිඩ් ධන ඔක්සිජන්. මේක තුලිත කරන්න මෙතෙන්ට 2කුයි මෙතෙන්ට 2කුයි මෙතෙන්ට 3කුයි දැම්මාම හරි. පුතේ මේ සමීකරණ තුලිත කිරීම කියලා පාඩමක් තියෙනවා වෙනම. එතෙන්දි මේවා තවත් හොඳට කියලා දෙනවා. ඒ නිසා මම මෙතෙන්ට 2යි මෙතෙන්ට 2යි දාන්නේ පැහැදිලි නොකර. ඒක පැහැදිලි කරනවා ඊළඟ කොටසේදී මේ ටියුට් එකේම. ඊළඟට කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් ඔන්න තාප වියෝජනය කිරීමෙන් ලැබෙන්නේ මොනවද? කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් වායුව. ඊළඟ එක පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට් ඒ කියන්නේ KMnO4. මේක තාප වියෝජනයෙන් ලැබෙන්නේ පොටෑසියම් මැංගනේට් ධන මැංගනීස් ඩයොක්සයිඩ් ධන ඔක්සිජන් තමයි මේකේ ලැබෙන්නේ. මේක තුලිත කරන්න මේ ස්ථානයට 2ක් දාන්න ඕනි. ඊට පස්සේ පොටෑසියම් නයිට්‍රේට්. පොටෑසියම් නයිට්‍රේට් වියෝජනයෙන් ලැබෙන්නේ පොටෑසියම් නයිට්‍රයිඩ් ධන ඔක්සිජන්. ඒකත් මෙතෙන්ට 2යි මෙතෙන්ට 2යි දැම්මහම සමීකරණය තුලිතයි. දැන් අපිට පේනවා මේ හැම උදාහරණයකම මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ බලන්න එකක් තව කිහිපයකට කැඩිලා. එතෙන්දී මේ සංයෝගයේ කැඩිලා ලැබුණේ මූලද්‍රව්‍ය 2ක්. මේ සංයෝගයේ කැඩිලා ලැබුණේ මූලද්‍රව්‍ය 2ක්. මේ සංයෝගයේ කැඩිලා ලැබුණේ සංයෝගයක් මූලද්‍රව්‍යයක්. ඒ නිසා මේ දෙකෙන් ලැබුණේ මොනවද? මූලද්‍රව්‍ය ලැබුණේ. මේ දෙකෙන් මොනවද ලැබුණේ? මේ දෙකෙන් මේ මූලද්‍රව්‍යකුයි සංයෝගයකුයි ලැබුණා.
එහෙමනම් මේ සංයෝගයයි මූලද්‍රව්‍යයයි. එහෙනම් එතන සංයෝග මූලද්‍රව්‍ය දෙක ලැබුණේ. මෙතන ලැබුණේ සංයෝග දෙකක්. ඒ නිසා මෙතනින් ඔබට ලියා ගන්න පුළුවන් සංයෝග ලැබුණේ. එහෙනම් මේ ඔක්කොම රසායනික වියෝජක ප්‍රතික්‍රියා. මම නැවත පාරක් කියන්නම්. සංයෝගයක් වියෝජනය වෙලා මූලද්‍රව්‍ය දෙකක්. සංයෝගයක් වියෝජනය වෙලා මූලද්‍රව්‍ය දෙකක්. මෙතන මොකද්ද? සංයෝගයක් වියෝජනය වෙලා සංයෝගයයි මූලද්‍රව්‍යයයි. සංයෝගයක් වියෝජනය වෙලා සංයෝගයයි මූලද්‍රව්‍යයයි. සංයෝගයක් වියෝජනය වෙලා සංයෝගයක් වියෝජනය වෙලා සංයෝගයක් තවත් සංයෝගයක් මූලද්‍රව්‍යයක්. මෙතන සංයෝගයක් වියෝජනය වෙලා සංයෝගයක් මූලද්‍රව්‍යයක්. රයිට්. ඔය ටික දාගන්න පුතේ. ඔය ටික දාගන්න. ගාන්ට හරියටම උදාහරණ 1 2 3 4 5 6 7ක් තියෙනවා. බලන්න උදාහරණ 7ක් තියෙනවද කියලා. උදාහරණ 7 හරියටම සංකේත දාගන්න වෙලාව මදිවර නම් ඔබ කරන්න ඕනේ. මොකද්ද? වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා උතනම ඊට පස්සේ හරියට ලියලා ආය දාගන්න. හරි පුතේ. එන එතන ඊළඟට තියෙන්නේ ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. මොකද මේ ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා කියන්නේ? ඒ කියන ද්‍රව්‍ය BC කියන එකට දානවා අපි. BC එකට දැම්මට පස්සේ ඒ ඇවිල්ලා මෙතනින් Bව විස්ථාපනය කළා. Bව විස්ථාපනය කළා. එතන කවුද හැදෙන්නේ? A C. එතන B අයින් වුණා. ඔන්න වගේ වට තමයි අපි කියන්නේ ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා කියලා. දාගන්න මේ විදිහට. හොඳයි පුතේ දාගන්න ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා යටතේ මූලද්‍රව්‍යයක් යම් සංයෝගයක පවතින මූලද්‍රව්‍යයක් යම් සංයෝගයක පවතින මූලද්‍රව්‍යයක් යම් සංයෝගයක පවතින මූලද්‍රව්‍යයක් ඉන් විස්ථාපනය කරමින් මූලද්‍රව්‍යයක් ඉන් විස්ථාපනය කරමින් ඊට හිමි ස්ථානය අත්කරගෙන ඊට හිමි ස්ථානය අත්කරගෙන වෙනත් සංයෝගයක් සෑදීමේ ප්‍රතික්‍රියා ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. පුතේ මෙන්න බලන්න.
ඔක උදාහරණ පළවෙනි එක බලන්න. කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් වලට මොනවද දාන්නේ? සිංක් දානවා. එතකොට මොකද්ද වෙන්නේ? සිංක් ඇවිල්ලා කොපර්ව විස්ථාපනය කරනවා. එතකොට හැදෙන්නේ මොනවද? සිංක් සල්ෆේට්. කවුද විස්ථාපනය වෙන්නේ? කොපර්. දෙවෙනි එක සිංක් සල්ෆේට්. බෝඩ් එක දිහා බලන්න පස්සේ ලියන්න. සිංක් සල්ෆේට් වලට කවුද දාන්නේ? මැග්නීසියම්. දැන් මොකද්ද වෙන්නේ? මැග්නීසියම් ඇවිල්ලා සිංක් සල්ෆේට් වල සිංක්ව විස්ථාපනය කරනවා. එතකොට හැදෙන්නේ මොනවද? මැග්නීසියම් සල්ෆේට් දාන කවුද විස්ථාපනය වුණේ? සිංක්. ඊළඟට පොටෑසියම් බ්‍රෝමයිඩ්. පොටෑසියම් බ්‍රෝමයිඩ් වලට කවුද දාන්නේ? ක්ලෝරින් දානවා. ක්ලෝරින් දානවා. දැන් ක්ලෝරින් ඇවිල්ලා බ්‍රෝමින් විස්ථාපනය කරනවා. ඒ අනුව පොටෑසියම් ක්ලෝරයිඩ් කවුද විස්ථාපන වුණේ? බ්‍රෝමින් විස්ථාපනය වුණා. ඔය විදිහට. ඊළඟට හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් වලට මොනවද දාන්නේ? සිංක් දානවා. දැන් මොකද්ද වෙන්නේ? සිංක් ඇවිල්ලා හයිඩ්‍රජන්ව විස්ථාපනය කළා. ඒ අනුව සිංක් ක්ලෝරයිඩ් හැදෙනවා. හයිඩ්‍රජන් විස්ථාපනය වුණා. ඊළඟට මොකද්ද? සල්ෆියුරික්. සල්ෆියුරික් H2SO4 මොනවද මේකට දාන්නේ? සිංක් දානවා. සිංක් දැම්මහම මොනවද හැදෙන්නේ? සිංක් සල්ෆේට් හැදෙනවා. කවුද විස්ථාපනය වෙන්නේ? හයිඩ්‍රජන් විස්ථාපනය වෙනවා. ඊළඟට සිල්වර් නයිට්‍රේට් Ag සිල්වර් නයිට්‍රේට් දාන මොනවද මේකට දාන්නේ? සිංක් දානවා. එතකොට මොකද්ද වෙන්නේ? සිංක් ඇවිල්ලා සිල්වර් විස්ථාපනය කළා. එහෙනම් සිංක් නයිට්‍රේට් දාන කවුද විස්ථාපනය වෙන්නේ? සිල්වර් විස්ථාපනය වුණා. මෙතෙන්ට දෙකක් දැම්මා. එහෙනම් දැන් ඔබට මේ හැම එකම පේනවා මේ සංයෝගයේ මේ මූලද්‍රව්‍ය ඇවිල්ලා මෙයාව විස්ථාපනය කළා. නැත්නම් සිංක් සල්ෆේට් වල ඉන්න කොපර් සල්ෆේට් වල ඉන්න කොපර්ව සිංක් විසින් විස්ථාපනය කළා දැම්මා. සිංක් සල්ෆේට් වල ඉන්න සිංක් මැග්නීසියම් විසින් විස්ථාපනය කළා දැම්මා. පොටෑසියම් බ්‍රෝමයිඩ් වල ඉන්න බ්‍රෝමීන් ක්ලෝරින් මගින් විස්ථාපනය කළා දැම්මා. මෙතන හයිඩ්‍රොක්ලෝරික් වල ඉන්න හයිඩ්‍රජන් සිංක් විසින් විස්ථාපනය කළා දැම්මා. සල්ෆියුරික් අම්ලයේ ඉන්න හයිඩ්‍රජන් සිංක් විසින් විස්ථාපනය කළා දැම්මා. සිල්වර් නයිට්‍රේට් වල ඉන්න සිල්වර් සිංක් විසින් විස්ථාපනය කළා දැම්මා. එහෙනම් මේ සමීකරණ 6 ලියා ගන්න පුතේ. ඕක ලියන්න. ඊට පස්සේ වීඩියෝ එක පොඩ්ඩක් ඕෆ් කරන්න. හොඳයි. හතරවෙනි ප්‍රතික්‍රියා වර්ගය ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. AB ඉන්නවනේ. මෙතන CD ඉන්නවනේ පුතා. මෙතන A ඉන්නේ ධනායනයක් ලෙස. B ඉන්නේ ඍණායනයක් ලෙස. එතකොට C ඉන්නේ ධනායනයක් ලෙස නම් D ඍණායනයක් ලෙස. එතන මොකද්ද වෙන්නේ? මෙන්න මේ ධනායනයෙන් හරිද? මෙන්න මේ ධනායනයෙන් මේ ධනායනය විස්ථාපනය කරලා කොට මේ ඍණායනයෙන් හරිද? මේ ඍණායනය විස්ථාපනය කරනවා. ඒ දෙක මාරු වෙනවා. එතන මොකද්ද වෙන්නේ? ඒත් එක්ක D සම්බන්ධ වෙනවා. Cත් එක්ක B සම්බන්ධ වුණා. ඔබන්න එතකොට මේ වගේවට අපි කියනවා ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. ඒ කියන්නේ මේ සංයෝගයේ ධනායනයෙන් කැටායනයෙන් ධනායනයෙන් මේ සංයෝගයේ ධනායනය විස්ථාපනය කරනකොට මේ සංයෝගයේ ඍණායනයෙන් මේ සංයෝගයේ ඍණායනය විස්ථාපනය කරනවා. අපි ඕවට කියනවා ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා කියලා. දාගන්න පුතා මෙහෙම. යම් සංයෝගයක යම් සංයෝගයක
අඩංග මූලද්‍රව්‍යයක් යම් සංයෝගයක අඩංග මූලද්‍රව්‍යයක් යම් සංයෝගයක අඩංග මූලද්‍රව්‍යයක් හෝ යම් සංයෝගයක අඩංග මූලද්‍රව්‍යයක් හෝ යම් සංයෝගයක අඩංග මූලද්‍රව්‍යයක් හෝ ආයන ඛණ්ඩකයක් හෝ යම් සංයෝගයක අඩංග මූලද්‍රව්‍යයක් හෝ ආයන ඛණ්ඩකයක් හෝ ආයන ඛණ්ඩකයක් හෝ වෙනස් සංයෝගයක අඩංග මූලද්‍රව්‍යයක් වෙනස් සංයෝගයක අඩංග මූලද්‍රව්‍යයක වෙනස් සංයෝගයක අඩංග මූලද්‍රව්‍යයක් වෙනස් සංයෝගයක අඩංග මූලද්‍රව්‍යයක් ආයන ඛණ්ඩකයක් සමග ආයන ඛණ්ඩකයක් සමග ආයන ඛණ්ඩකයක් සමග හෝමාරු වීමෙන් වන රසායනික ප්‍රතික්‍රියා හෝමාරු වීමෙන් වන රසායනික ප්‍රතික්‍රියා ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. රයිට්. පුතේ මේ උදාහරණ ටික බලන්න. හොඳට බලාගෙන ඉන්න මේ. කැල්සියම් ක්ලෝරයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් කාබනේට් ප්‍රතික්‍රියා කරාම මොනවද හැදෙන්නේ? මේ කැටායනය මේ ධනායනයත් එක්ක මෙයාගේ ඍණායනය යනවා. මේ ධනායනයත් එක්ක මෙයාගේ ඍණායනය යනවා. එහෙනම් හැදෙන්නේ මොනවද? කැල්සියම් කාබනේටුයි සෝඩියම් ක්ලෝරයිඩුයි. අන්න සෝඩියම් ක්ලෝරයිඩ්ලා දෙකක් සෑදෙනවා ගානට සමීකරණය තුලිතයි. මෙතන කවුද? බේරියම් සල්ෆේටුයි පොටෑසියම් ක්ලෝරයිඩුයි. බේරියම් සල්ෆේට් ධන පොටෑසියම් ක්ලෝරයිඩ්. ඔන්න තුන්වෙනි එක මොකද්ද? ෆෙරස් සල්ෆේට් වලට මොනවද දාලා තියෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් මොනවද හැදෙන්නේ? ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් සල්ෆේට් හැදෙන්නේ. ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් ධන සෝඩියම් සල්ෆේට්. ඔක තුලිත කරන්න මෙතෙන්ට දෙකක් දාන්න වෙනවා. ඊළඟට සිල්වර් නයිට්‍රේට් ධන පොටෑසියම් ක්ලෝරයිඩ්. මොනවද හැදෙන්නේ? සිල්වර් ක්ලෝරයිඩ් ධන පොටෑසියම් නයිට්‍රේට්. ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන නයිට්‍රික් අම්ලය මොනවද හැදෙන්නේ? සෝඩියම් නයිට්‍රේට් ධන ජලය. රයිට්. මේ ටික දාගන්න පුතේ සමීකරණ ටික යටින් දාගන්න. නිවැරදිව ලියන්න හොඳට බලලා. හරි පුතේ. රසායනික සමීකරණ මාතෘකාව. දැන් රසායනික විද්‍යාව ඉගෙන ගන්න මුල් කාලයේදී රසායනික සමීකරණ තිබුණේ වචන වලින්. මේ රසායනික සමීකරණය ලියන්න ගියාම ටික අමාරුයි. හරිද? ඒ නිසා රසායන විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවත් සමග මේ වචන සමීකරණය අයින් වෙලා එතරින් පස්සේ ආව මොනවද? රසායනික සංකේත වලින් රසායනික සමීකරණ ලියන්න. නෝට් එක දාලා තිනවා හොඳට කියවන්න පුතේ මාත් එක්ක.
රසායන විද්‍යාව ඉගෙන ගන්නා මුල් අවදියේ රසායනික විපර්යාස සාරාංශගත කළේ වචන සමීකරණ මගිනි. නමුත් රසායන විද්‍යාවේ දියුණුවත් සමග වඩා දීර්ඝ රසායනික ප්‍රතික්‍රියා ලියා තැබීමට වචන භාවිතා කිරීම ඉතා අපහසු කටයුත්තක් විය. මේ වචන භාවිතා කළ සමීකරණ ලියන්න ගියාම හරි අමාරුයි. ඒ වගේම දීර්ඝ වේලාවක් යනවා ලොකු සමීකරණ ලියන්න ගියාම කරදරයි. එහෙනම් අපේ පහසුවට අපිට පුළුවන් රසායනික සමීකරණ ලියන්න සංකේත වලින්. දැන් ඔබ බලන්න මැග්නීසියම් කියලා ලියන කොටත් ඔක්සිජන් බලන්න යන වෙලාව ඔක්සිජන් ඔන්න වචන සමීකරණ භාවිතා කිරීම මෙන්න සංකේතය මැග්නීසියම් ඔක්සිජන් කොච්චර පහසුද බලන්න. එහෙනම් රසායනික සමීකරණ භාවිතා කිරීම ගොඩාක් දුරට අපට පහසුයි සංකේත භාවිතා කිරීම. කොටුවක් අස්සේ දාලා තියෙනවා. මේ අනුව මූලද්‍රව්‍යවල සංකේත හා සංයෝගවල සූත්‍ර භාවිතයෙන් රසායනික විපර්යාස සාරාංශගත කිරීම ආරම්භ විය. මෙසේ රසායනික විපර්යාස ලියා දැක්වීම රසායනික සමීකරණ ලෙස හඳුන්වයි. දැන් රසායනික සමීකරණයක් අපි ඉස්සලා ලියනකොට අපි ඉස්සලාම මේ පැත්තේ ලියන්නේ ප්‍රතික්‍රියක. ඊට පස්සේ අපි ඊතලයක් ගහනවා. ඊතලයක් ගත්තාම මේ පැත්තේ හැදෙන්නේ ප්‍රතිඵල. මම ඔබට උදාහරණයක් කියන්නම්. ඇලුමිනියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ඇලුමිනියම් ඔක්සයිඩ්. මේ ඇලුමිනියම් ඔක්සයිඩ්ගේ සූත්‍රය හරියට ලියලා තියෙන්නේ කොහොමද? ඇලුමිනියම් 3 වෙනි කාණ්ඩේ එයාගේ සංයුජතාවය 3යි. ඒක මෙතන ලියලා තියෙනවා. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ ඒකේ සංයුජතාවය 6යි නෙවෙයි 2යි. ඒක මෙතන ලියලා තියෙනවා. එතකොට ඇලුමිනියම්ගේ සංයුජතාවය 3යි ඔක්සිජන්ගේ සංයුජතාවය 2යි. ඒ විදිහට සංයුජතාවය මාරු කළා තමයි ඇලුමිනියම් ඔක්සයිඩ් වල සූත්‍ර ලියලා තියෙන්නේ. ඒ අනුව මේ මොනවද මේ පැත්තේ තියෙන මොනවද? ප්‍රතික්‍රියක. මේ පැත්තේ තියෙන මොනවද? ප්‍රතිඵල. එහෙනම් මෙන්න රසායනික සමීකරණයක්. රසායනික සමීකරණයක් සංකේත වලින් ලියලා තියෙන්නේ. හැබැයි සංකේත වලින් ලියපු මේ වගේ රසායනික සමීකරණයක් නිවැරදි නෑ. මේක නිවැරදි නෑ. මොකද මේක තුලිත කරන්න ඕනි. තුලිත නෑනේ. මේ බලන්න පුතේ. මේ පැත්තේ ඇලුමිනියම් පරමාණු 1යි. මේ පැත්තේ ඇලුමිනියම් පරමාණු කීයද? 2යි. තුලිත නෑ. මේ පැත්තේ ඔක්සිජන් පරමාණු කීයද? 3යි. මේ පැත්තේ ඔක්සිජන් පරමාණු කීයද? 2යි. එහෙනම් තුලිත නෑ. අපි කොහොමද තුලිත කරන්නේ? මම ඉස්සරහට මෙතනින් දෙකක් දැම්මා. දෙකක් දැම්මා කියන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ්ලා දෙකක් ඉන්නවා කියන එක. Al2O3 ලා දෙකක් ඉන්නවා. මේක දෙපාරක් ලියන්න ඕනි වෙනුවට මම ඉස්සරහට දෙකක් දැම්මා. දැන් එහෙම ඉස්සරහට දෙකක් දැම්මහම ඇලුමිනියම් 2 4යි. ඔක්සිජන් 3 2 6යි. ඒතර මේ පැත්තේ ඇලුමිනියම් පරමාණු කීයද? 2 2 4යි. ඔක්සිජන් පරමාණු කීයද? 3 2 6යි. දැන් ඇලුමිනියම් පරමාණු මේ පැත්තේ 2 2 4ක් නිසා ඇලුමිනියම් ඉස්සරහට 4ක් දැම්මා. ඔක්සිජන් පරමාණු 3 2 6 නිසා 3 2 6 නිසා මේ ඉස්සරහට ඔන්න 3ක් දැම්මා. දැන් අන්න 3 2 6යි. ඇලුමිනියම් 4යි ඇලුමිනියම් 4යි. ඔක්සිජන් 3 2 6යි ඔක්සිජන් 3 2 6යි. දැන් සමීකරණය තුලිතයි. ඔන්න ඔය විදිහට පුළුවන් අපට රසායනික සමීකරණය නිවැරදිව තුලිත කරන්න. දැන් බලන්න. රසායනික සමීකරණ ප්‍රතික්‍රියක හා ඵල ඇත. ඒ අතර ඊතලයක් යොදයි. ඊ හිස යොමුවන්නේ ඵල දෙසටයි. ඊතලේ හිස තියෙන්නේ ඵල දෙසට. ප්‍රතික්‍රියක හා ඵල සඳහා සංකේත හා සූත්‍ර යොදයි. ප්‍රතික්‍රියක හා ඵල සඳහා සංකේත හා සූත්‍ර යොදයි. එහෙනම් මේ තමයි ප්‍රතික්‍රියක ඇලුමිනියම් ඔක්සිජන්. මේ තමයි ප්‍රතිඵල ඇලුමිනියම් ඔක්සයිඩ්. ඊළඟ එක බලන්න. ස්කන්ධ සංස්කෘති නියමයට අනුව රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ප්‍රතික්‍රියකවල
ඒ මූලද්‍රව්‍යයට අදාළ පරමාණු සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවක් ඵලයේ තිබිය යුතුය. ඒ කියන්නේ මොකද්ද? ස්කන්ධ සංස්ථිති නියමයට අනුව. මොකද්ද ස්කන්ධ සංස්ථිති නියමය කියන්නේ? ප්‍රතික්‍රියාවට පෙර ස්කන්ධයට ප්‍රතික්‍රියාවේ පසු ස්කන්ධ සමානයි. ප්‍රතික්‍රියාවට පෙර තියෙන ප්‍රතික්‍රියකවල ස්කන්ධයට ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන ප්‍රතිඵලවල ස්කන්ධ සමානයි. එහෙම ස්කන්ධ සමාන වන්නට නම් ප්‍රතික්‍රියකවල ස්කන්ධයට ඵලවල ස්කන්ධේ සමාන වන්නට නම් මේ පැත්තේ තියෙන පරමාණු ගානට එහා පැත්තේ තියෙන පරමාණු ගාන සමාන වෙන්න ඕනේ. ඒකයි කියන්නේ. එම නිසා රසායනික සමීකරණයක් ලිවීමෙන් පසු ප්‍රතික්‍රියකවල හා ඵලවල අඩංගු පරමාණු සංඛ්‍යා සමාන කළ යුතුය. එසේ ප්‍රතික්‍රියක හා ඵලවල පරමාණු සංඛ්‍යා සමාන කිරීම ප්‍රතික්‍රියකවලයි ඵලවලයි පරමාණු සංඛ්‍යා සමාන කිරීම මේ සමාන කිරීම අපි හඳුන්වනවා රසායනික සමීකරණයක් මොනවා කිරීමද? තුලිත කිරීම. දැන් මේක තුලිත නෑනේ. මේක දැන් තුලිත නෑ. මොකද දෙපැත්තේ පරමාණු සංඛ්‍යා සමාන නෑ. ඒ දෙපැත්තේ එක් එක් මූලද්‍රව්‍යවල පරමාණු සංඛ්‍යා සමාන කිරීමට අපි කියනවා මොකද්ද? සමීකරණයක් තුලිත කිරීම කියලා. තේරුණානේ? බලන්න ඊළඟට. පහත සමීකරණය තුලනය කිරීම සඳහා පියවර කිහිපයක් අනුගමනය කළ යුතුය. ඔන්න පළවෙනි සමීකරණය. ඇලුමිනියම් ධන ඔක්සිජන් Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ්. ඵලයේ ඇති ඇලුමිනියම් සහ ඔක්සිජන් පරමාණු දෙකේ මෙන්න ප්‍රතිඵල මේ ඵලයේ ඇති ඇලුමිනියම් සහ ඔක්සිජන් පරමාණු දෙකේ ගුණාකාරයට ගෙනීම සඳහා Al2O3 ඉදිරියට දෙකක් දැමීම. මේ Al2O3 මේක දෙකේ ගුණාකාරයකට ගේන්න නම් ඉස්සරහට දෙකක් දැම්මා. ඉස්සරහට දෙකක් දැමීම. එහිදී ඇලුමිනියම් පරමාණු ගාන දෙවර දෙක 4යි. ඔක්සිජන් පරමාණු ගාන 6යි. ඔන්න පළවෙනි පියවර. ඇලුමිනියම් පරමාණු දැන් කීයක් තියෙනවද එහා පැත්තේ? දකුණු පැත්තේ 4යි. ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද දකුණු පැත්තේ? 6යි. ඊළඟට ප්‍රතික්‍රියකවල ඇලුමිනියම් පරමාණු ගාන 4ක් කියනීමට දැන් ප්‍රතික්‍රියකවල එහා පැත්තේ ඇලුමිනියම් 4යි නම් මේ පැත්තේ 4ක් කරන්න මේ ඉස්සරහට 4ක් දානවා. එහා පැත්තේ ඔක්සිජන් පරමාණු මේ තුනේවා දෙකක් මේ වගේ සෙට් දෙකක් නේනම් 3 අරක් දෙක 6යි. එහෙනම් මේ පැත්තේ 6ක් කරන්න මෙතනට 3ක් දැම්මා. එහෙනම් ප්‍රතික්‍රියකවල ඇලුමිනියම් පරමාණු ගාන 4ක් කිරීමට වම්පස ඇලුමිනියම් ඉදිරියට 4ක් දැමීම සහ O2 ඉදිරියේ 3ක් යෙදිය යුතුය. අන්න සමීකරණය දැන් තුලිතයි. දැන් නිවැරදි. කොටුවස්ස ලියලා තියෙනවා. රසායනික සමීකරණ තුලනය කිරීමේදී සංකේතයට හෝ සූත්‍රයට හෝ දකුණු පසේ යටින් සංඛ්‍යාව ලිවීම සිදු නොකරයි. මෙන්න මේ යට තියෙන ඒවා එහෙම ලියන්න යන්නේ නැහැ. මේවා එහෙම ඔබට වෙනස් කරන්න අවසර නැහැ. මේ සංයෝජතාවයන්. හරිද? ඒවා වෙනස් කරන්න බෑ. ඔබට ලියන්න පුළුවන් මේ ඉදිරියට යම් ඉලක්කමක් ලියන්න විතරයි. වෙනස් වීමයි. තුලිත කිරීම සඳහා සංඛ්‍යා ලිවිය යුත්තේ සංකේතය හෝ සූත්‍රය හෝ ඉදිරියෙන් පමණි. වැරදි සූත්‍ර ලියා ඇතනම් සමීකරණය තුලිත කර නොහැකිය. මේ නිසා සමීකරණවල සූත්‍ර නිවැරදිව ලිවීම අනිවාර්ය අවශ්‍යතාවයකි. පහත දී ඇති රසායනික සමීකරණ තුලිත කරන්න. දැන් ඔබ ඔය දීලා තියෙන සමීකරණ කීයක් තියෙනවද පුතේ? 10ක් තියෙනවා. ඔබ තනිවම මේ ප්‍රතික්‍රියා මේ සමීකරණ 10 වෙනම කොලයක් අරගෙන තනියම තුලිත කරන්න. ඊට පස්සේ මම තුලිත කරපු එක හරි වැරදි කියලා බලලා ටියුට් එකේ ලියා ගන්න. ඔබ වෙනම කොලයක සමීකරණ තුලිත කරන්න. රයිට්. හොඳයි පුතේ පළවෙනි සමීකරණය. දැන් මේ එකක් ගානේ මම තුලිත කරනවා බලාගෙන ඉන්න. සෝඩියම් ධන ඔක්සිජන් සෝඩියම් ඔක්සයිඩ් වල සූත්‍රය Na2O. දැන් අපි මේක තුලිත කරමු. මේ පැත්තේ ඔක්සිජන් පරමාණු 2යි. මේ පැත්තේ ඔක්සිජන් පරමාණු 1යි. එතන අපි තුලිත කරන්න පටන් ගන්න ඉස්සලාම ඔක්සිජන් පරමාණු ගාන තුලිත කරන්න. එතනින් තමයි වැඩේ පටන් ගන්න ඕනේ. ඔක්සිජන් පරමාණු ගාන තුලිත කරන්න වම් පැත්තේ ඔක්සිජන් පරමාණු 2ක් තියෙන නිසා දකුණු පැත්තේ ඔක්සිජන් පරමාණු 2ක් කරන්න
මේ ඉස්සරහට දෙකක් දැම්මා. ඉස්සරහට දෙකක් දැම්මහම දැන් දකුණු පැත්තේ සෝඩියම් පරමාණු දෙවර දෙක හතරක් වුණා. ඒ නිසා ඉස්සරහට හතරක් දැම්මා. රයිට්. දැන් මේක ගාන්ට ලියා ගන්න. ටියුට් එකේ ලියා ගන්න. දෙවන උදාහරණය ඇලුමිනියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන ඇලුමිනියම් ඔක්සයිඩ්. දැන් මෙතන ඔක්සිජන් පරමාණු ගාන 2යි. මේ පැත්තේ ඔක්සිජන් පරමාණු ගාන 3යි. කොහොමද තුලිත කරන්නේ? මේ පැත්තේ 2යි මේ පැත්තේ 3යි. අපි මේ ඉස්සරහට දෙකක් දැම්මා. දැන් එතකොට ඔක්සිජන් පරමාණු ගාන 3 අර 2 6යි. ඒ හින්දා මේ ඉස්සරහට 3ක් දැම්මා. දැන් ඔක්සිජන් පරමාණු ගාන මේ පැත්තේ 3 අර 2 6යි හරි. දැන් ඇලුමිනියම් පරමාණු ගාන මේ පැත්තේ 2 අර 2 4යි. ඒ නිසා මේ ඉස්සරහට 4ක් දැම්මා. දැන් ඔන්න සමීකරණය තුලිතයි. දෙවෙනි එක. රයිට්. ඒක ලියා ගන්න. මේවා ඉස්සලා පුතේ තනියම තුලිත කරලා හිටියා නම් හොඳයි. එතකොට තේරෙනවා හොඳින්. හරි. තුන්වෙනි එක මේ පැත්තේ ඔක්සිජන් පරමාණු ගාන 2යි. මෙතන ඔක්සිජන් පරමාණු ගාන 1යි. ඒ නිසා ඔක්සිජන් පරමාණු ගාන තුලිත කරන්න මේ පැත්තට ඉස්සරහට දෙකක් දැම්මා. දැන් එතකොට ඔක්සිජන් 2යි ඔක්සිජන් 2යි. මේ පැත්තේ සිංක් පරමාණු 2යි. ඒ නිසා සිංක් පරමාණු ගාන තුලිත කරන්න මේ ඉස්සරහට දෙකක් දැම්මා. රයිට්. දැන් ඒක දාගන්න. अंक 4 මේ පැත්තේ नाइट्रोजन 2යි. මේ පැත්තේ हाइड्रोजन 2යි. මේ පැත්තේ नाइट्रोजन 1යි हाइड्रोजन 3යි. මේ ඉස්සරහට දෙකක් දැම්මා. දැන් එතකොට මෙහි नाइट्रोजन 2යි මේ नाइट्रोजन 2යි नाइट्रोजन තුලිතයි. हाइड्रोजन 3 අර 2 6යි. ඒ නිසා ඉස්සරහට 3ක් දැම්මහම හයිඩ්‍රජනුත් 6ක් වුණා. දැන් එතකොට හරිය. ඔබට පුළුවන් ওই නම් මේ ටිකේ උනාට පස්සේ මේ සමීකරණ ටික විතරක් වෙනම ආයෙ ලියාගෙන නැවත පාරක් තනියම තුලිත කරගන්න පුතේ. ලියා ගන්න එකත්. පස්වෙනි එක මේ පැත්තේ ඔක්සිජන් පරමාණු ගාන 2යි. මේ පැත්තේ ඔක්සිජන් පරමාණු ගාන 1යි.
ඒ නිසා ඔක්සිජන් පරමාණු ගාන තුලිත කරන්න ඉස්සරහට දෙකක් දාන්න. දැන් අතර ඔක්සිජන් මෙහෙ දෙකයි මෙහෙ දෙකයි. දැන් අතර හයිඩ්‍රජන් මෙහෙ දෙවරක් දෙක හතරයිනේ. ඒ නිසා හයිඩ්‍රජන් පරමාණු ගාන තුලිත කරන්න ඉස්සරහට දෙකක් දාන්න. දැන් දෙපැත්තම හයිඩ්‍රජන් හතරයි ඔක්සිජන් දෙකයි. එක ලියා ගන්න. හයවෙනි එක. මේ පැත්තේ ඔක්සිජන් පරමාණු දෙකයි. හයිඩ්‍රජන් පරමාණු දෙකයි. මෙතන ඔක්සිජන් පරමාණු දෙකයි මෙතන එකයි ඔක්කොම තුනයි. හයිඩ්‍රජන් පරමාණු දෙකයි. අපි මෙතෙන්ට දෙකක් දැම්මොත් ඔක්සිජන් දෙකයි ඔක්සිජන් දෙකයි 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 හතරයි. ඒ නිසා මේ ඉස්සරහට දෙකක් දානවා. දැන් ඔක්සිජන් මේ පැත්තේ දෙකයි දෙකයි හතරයි. මෙතන හයිඩ්‍රජන් දෙවරක් දෙක හතරයි. මෙතන හයිඩ්‍රජන් දෙවරක් දෙක හතරයි. ඒ අනුව මේ පැත්තේ හයිඩ්‍රජන් හතරයි ඔක්සිජන් හතරයි. එහා පැත්තේ හයිඩ්‍රජන් හතරයි ඔක්සිජන් හතරයි. එකක් දාගන්න. හොඳයි. දැන් මේ සමීකරණය ගත්තාම මේ පැත්තේ පොටෑසියම් එකයි පොටෑසියම් එකයි. ක්ලෝරින් එකයි ක්ලෝරින් එකයි. ඔක්සිජන් 3යි ඔක්සිජන් 2යි. ඒ නිසා මේක තුලිත කරන්න අපි මේ පැත්තට දෙකක් දැම්මොත් පොටෑසියම් 2යි ක්ලෝරින් 2යි. ඒ නිසා මෙතන එක දෙකක් දානවා. ඔක්සිජන් 3 2 6යි. ඒ නිසා මෙතෙන්ට 3ක් දානවා. මේ පැත්තේ 3 2 6යි. ඒ හින්දා පොටෑසියම් එකයි පොටෑසියම් එකයි. ක්ලෝරින් එකයි ක්ලෝරින් එකයි. ඔක්සිජන් 3 2 6යි. ඔක්සිජන් මේ පැත්තේ 3 2 6යි. ඒක දාගන්න. අටවෙනි එක. මේ පැත්තේ සෝඩියම් පරමාණු එකයි මේ පැත්තේ සෝඩියම් පරමාණු එකයි තුලිතයි. මේ පැත්තේ නයිට්‍රජන් පරමාණු එකයි මේ පැත්තේ නයිට්‍රජන් පරමාණු එකයි තුලිතයි. ඒ වුණාට මේ පැත්තේ ඔක්සිජන් පරමාණු 3යි මේ පැත්තේ ඔක්සිජන් පරමාණු මෙතන 2යි මෙතන 2යි 4යි. මේ ඉස්සරහට දෙකක් දැම්මොත් සෝඩියම් 2යි නයිට්‍රජන් 2යි ඔක්සිජන් දෙවරක් දෙක 4යි මේ 2යි 6යි. දැන් මෙතෙන්ටත් දෙකක් දාන්න. සෝඩියම් 2යි සෝඩියම් 2යි තුලිතයි. නයිට්‍රජන් 2යි නයිට්‍රජන් 2යි තුලිතයි. ඔක්සිජන් 3 2 6යි. මෙතන දෙවරක් දෙක 4යි මේ 2යි 6යි. එකත් තුලිතයි. දාගන්න එකත්.
phosphorus, oxygen, phosphorus pentoxide. පුතේ මේකේ phosphorus පරමාණු එකයි oxygen පරමාණු දෙකයි. මෙතන phosphorus දෙකයි oxygen පහයි. මේ ඉස්සරහට දෙකක් දැම්මා. එතකොට phosphorus දෙවරක් දෙක හතරක් වුණා. මෙතනට හතරයි. oxygen පස්වර දෙක 10යි. මේ නිසා මෙතනට පහක් දැම්මා. දැන් දෙපැත්තෙම phosphorus 4යි phosphorus 4යි. oxygen 10යි oxygen 10යි. එක දාගන්න. අන්තිම එක 10 වෙනි එක බලන්න. මේ පැත්තේ මැග්නීසියම් 3යි නයිට්‍රෝජන් 2යි. නයිට්‍රෝජන් 2යි මෙතෙන්ට 3ක් දැම්මහම හරි. හොඳයි. පුතේ රසායනික සමීකරණ ලිවීමේදී සංයෝග හා සූත්‍රවල භාවිතා කිරීමේ වාසි. දැන් සමීකරණයක් ලියනකොට වචන ලියනවට වඩා මේ විදිහට සංකේත පාවිච්චි කිරීමේ වාසි ගොඩක් තියෙනවා. එක වාසියක් තමයි ඊටම පහසුවෙන් ලියලා දාන්න පුළුවන්. ඒතර අමාරු නෑ. ලියන්න ලේසි. ඉතින් එකක් තමයි ද වචන සමීකරණ තරම් දීර්ඝ නොවේ. දාගන්න එක වචන සමීකරණ තරම් දීර්ඝ නොවේ. වචන සමීකරණ තරම් දීර්ඝ නොවේ. වචන සමීකරණ තරම් දීර්ඝ නොවේ. දෙක සංයෝගයක ඇති පරමාණු අතර අනුපාතය හොඳින් දැක්වේ. සංයෝගයක ඇති පරමාණු අතර අනුපාතය හොඳින් දැක්වේ. පරමාණු අතර අනුපාතය හොඳින් දැක්වේ. 3 තුලිත රසායනික සමීකරණ බොහෝ ගණනය කිරීම සඳහා වැදගත් වේ. තුලිත රසායනික සමීකරණ බොහෝ ගණනය කිරීම සඳහා වැදගත් වේ. තුලිත රසායනික සමීකරණ බොහෝ ගණනය කිරීම සඳහා වැදගත් වේ. හරි. තුලිත රසායනික සමීකරණ බොහෝ ගණනය කිරීම සඳහා වැදගත් වේ.